අපි ඊළඟට අපේ REST API එක ඩෙවලොප් කරන්න අපි පාවිච්චි කර STS කියන IDE එක. ඒ වගේම අපි පාවිච්චි කර Spring Boot කියන framework එක. තව මේක තව ඉදිරියට ඩෙවලොප් කරගෙන යන්න අපිට තව Spring Boot ගැන පොඩි දැනුමක් ඕන. අපි Spring Boot ටික අපි කතා කරමු. ඊට පස්සේ අපි කෙලිම application එක ඩෙවලොප් කරගෙන යමු. දැන් බලන්න එනවා මෙහෙමයි. මුලින්ම ගත්තොත් බලන්න Spring Boot කියන්නේ මොකද්ද? සරලව පොඩි ප්‍රශ්නයක් Spring Boot කියන්නේ මොකද්ද? ඒක මෙහෙම කියන්න පුළුවන්. Spring Boot කියන්නේ framework එකක් හදලා තියෙන Spring උඩ. හරිනේ? Spring Boot is a framework developed by Pivotal team. Pivotal කියන team එකෙන් තමයි Spring Boot develop කරේ 2014. ඒ වගේම තේරුම් ගන්න Spring Boot කියන framework එක implement කරේ Spring framework එක උඩ. Spring Boot framework is implemented on top of Spring framework. ඒ වගේම තේරුම් ගන්න Spring ගැන කතා කරනකොට Spring Boot නෙවෙයි Spring. Spring වල තේරුම් ගන්න මොඩියුල් තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් 7ක්. කියන්නේ ප්‍රධානයෙන් අපි ඉගෙන ගන්න මොඩියුල් 7ක් තියෙනවා. ඒක මම දාලා ඇති. Spring Core module එක, AOP, Web, Security, Transaction, JDBC, ORM මෙහෙම තේරුම් ගන්න ප්‍රධාන මොඩියුල්ස් වෙන 7ක් අපිට ඉගෙන ගන්න. මේ මොඩියුල්ස් ටික ඔක්කොම Spring Boot වලත් available. හරි. ඒකට තේරුම් ගන්න all the modules in Spring framework. All the modules in Spring framework is available in Spring Boot. Spring වල තියෙන ඔක්කොම modules ටික Spring Boot වලත් තියෙනවා. හරිනේ. ඒක නිසා Spring Boot කරනකොට Spring තරංග ඉන්න එක හරි වටිනවා. ඊළඟට Pivotal team එකෙන් තමයි Spring Boot හැදුවේ. එයාලා open source community එකක්. ඊළඟට පළවෙනිම ප්‍රශ්න තමයි මෙහෙම. Spring Boot framework එකට Spring Boot කියලා නම දුන්නේ ඇයි? මෙහෙම ඒතර වචන දෙකක් තියෙන Spring කියන වචනේ තියෙන Boot කියන වචනේ තියෙනවා. Spring කියන නම දෙන්න හේතුව Spring Boot framework එක හැදුවේ Spring framework එක භාවිතා කරලා. ඒක නිසා තමයි Spring වචනය ආවේ. Boot කියන වචනේ ආවේ auto configuration skill එකක් තියෙනවා මේ Spring Boot framework එකට. ඔන්නේ auto configuration කරන්න පුළුවන් නිසා තමයි boot කියන්නේ. ඒතර Spring Boot වල තේරුම තමයි Spring කියන්නේ. එතකොට Spring framework එක උඩ හදලා තියෙනවා. boot වලින් කියන auto configuration තමයි. අපි auto configuration කියන්නේ මොකක්ද කියලා බලමු. හරිනේ. Spring name is selected because of Spring Boot framework is developed on top of Spring framework. Boot is selected because of auto configuration capability. auto configuration හැකියාව නිසා තමයි boot කියන වචනේ එන්නේ. එතකොට තේරුම් ගන්න Spring ගත්තොත් Spring framework එකේ modules තියෙනවා ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්න module 7 මේක. මීට අමතර module තියෙන පුළුවන්. එතකොට තේරුම් ගන්න අපි මේ module 7 සම්පූර්ණයෙන් ඉගෙන ගන්න ඕන. මුලින් ඉඳලා අගට. එතකොට මේ තේරුම් ගන්න මේ Spring Core module එක. Spring Core module එක සම්පූර්ණයෙන් ඉගෙන ගන්න Core Java දැන ගැනීම ප්‍රමාණවත්. Core Java සම්පූර්ණයෙන් දැනගත්තම Spring Core module එක සම්පූර්ණයෙන් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි Spring Web වලට එනකොට අමාරුයි. Spring Web වලට එනකොට JSP servlets තියෙන්න ඕන. හරි. Spring JDBC වලට එනකොට JDBC දැනුම තියෙන එක වටිනවා. Spring ORM දැන කරන්නේදී Hibernate වගේ එකක් දැනන් ඉන්න එක වටිනවා. එහෙම තියෙනවා. අපි බලමු. අපි මේ module කතා කරනකොට ඊට අදාළ දේවල් එක කතා කරගෙන යමු. ඊළඟට auto configuration කියන්නේ database එකත් එක්ක connect කරන එක නැත්නම් web application එකක් configure කරන එක. ඊළඟට Hibernate integrate කරන්න යනවා, JPA integrate කරන්න යනවා. ඔය ඔක්කොම ටික auto configuration. ඔය Spring Boot වලදී මේ මුකුත් අපි කරන්න ඕනේ නැහැ. මේ ඔක්කොම auto configure වෙනවා. database එකත් එක්ක connect වෙනවා, web application එක configure කරන ඒවා. ඒකට දැන් Hibernate integration ඔක්කොම ටික වෙනවා. ඒක තමයි auto configuration කියන්නේ. Spring Boot මෙච්චර ප්‍රසිද්ධයි. ඒ කියන්නේ popular වෙලා තියෙන හේතුව තමයි ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම Spring Boot කියන framework එක develop කරේ microservices වලට. හරිනේ? microservices develop කරන්න තමයි Spring Boot හැදුවේ. Idea of implementing Spring Boot framework is to support microservice based application development. දැන් ඊට පස්සේ තේරුම් ගන්නවා microservice කියන්නේ මොකක්ද කියලා. දැන් microservice කියන එක මම අද කියලා දෙන්නේ නැහැ. microservice අපි වෙනම දවසක් කරන් කතා කරමු. microservice and Spring Cloud. මේ එතකොට තේරුම් ගන්න microservice develop කරන්න තමයි ප්‍රධාන වශයෙන් Spring Boot හැදුවේ. නමුත් තේරුම් ගන්න Spring Boot වලින් microservice නෙවෙයි monolithic application develop කරන්න පුළුවන්. ඒ වගේ monolithic application develop කරනවා. හරිනේ? But people use Spring Boot frameworks to develop monolithic application.
දැනට වැඩි හිතන්න යන්න එපා මොකද්ද මොනොලිතික් ඇප්ලිකේෂන් කියන්නේ මයික්‍රෝ සර්විස් එක කියන්නේ මොකද්ද එහෙම ලොකුවට හිතන්න යන්න එපා. දැනට දැනගන්න ස්ප්‍රින්ග් බූට් ෆ්‍රේම්වර්ක් එක හදන එකේ ප්‍රධාන අදහස උනේ මයික්‍රෝ සර්විස් බේස් ඇප්ලිකේෂන් ඩෙවලොප් කරන්න. නමුත් මොනොලිතික් බේස් ඇප්ලිකේෂන් ඩෙවලොප් කරන්නත් ගන්නවා. මොනොලිතික් බේස් ඇප්ලිකේෂන් කියන්නේ දැනට මේ අපි හදන ඇප්ලිකේෂන්ස්. තමයි මොනොලිතික් බේස් ඇප්ලිකේෂන් කියන්නේ. දැනට මෙච්චර කල් software ඉන්ඩස්ට්‍රියේ තිබිච්ච ඇප්ලිකේෂන්ස් තමයි මොනොලිතික් ඇප්ලිකේෂන් කියන්නේ. ඒක තමයි කුඩා මයික්‍රෝ සර්විස් වලට කඩලා දාලා තියෙන්නේ. හරි. ස්ප්‍රින්ග් බූට් versions ගත්තොත් බලන්න ස්ප්‍රින්ග් බූට් version ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි 1.x එකයි 2.x එකයි. ඒ ස්ප්‍රින්ග් බූට් 1.x version එක Java 7 දක්වා support කරනවා. ස්ප්‍රින්ග් බූට් 2.x එක Java 8 වලින් ඉඳන් ඉදිරියට support කරනවා. Java 8, 9, 10, 11 එහෙම up to current version එක දක්වා Java support කරන ස්ප්‍රින්ග් බූට් 2 version එක. එතකොට මේ ස්ප්‍රින්ග් බූට් version දෙක තියෙනවා. 1.x එකයි 2.x එකයි. මේ දෙකේ වෙනස්කමක් තියෙන පොඩි. ලොකු වෙනස්කමක් නැහැ. එකම වෙනස තමයි reactive programming තියෙන එක. දැන් මේ reactive programming කියන්නේ මොකද ඉස්සෙල්ලම? දැන් Java 7 වලදී reactive programming වලට support එකක් නැහැ. Java 8 එන්නෙම reactive programming support එකත් අරගෙනම තමයි. Java 8 වල reactive programming support එක තියෙනවා. හරිද? ඒක තමයි මේ කියලා තියෙන්නේ Java 7 is not supported for reactive programming. Java 8 comes with reactive programming support. ඒ කියන්නේ මෙහෙමයි. reactive programming support කියන්නේ asynchronous non blocking request model. ඒ කියන්නේ මෙහෙම ලොකු දෙයක් නෑ. හරිම සරල දෙයක් තියෙන්නේ. හිතන්න රික්වෙස්ට් එකක් මෙහෙම යවනවා. හරිද? රික්වෙස්ට් එක යවුවට පස්සේ මෙතන රික්වෙස්ට් එක යවනවා. රික්වෙස්ට් එක යවුවට පස්සේ තේරුම් ගන්න මෙතනින් රික්වෙස්ට් එක අරගන්න. රික්වෙස්ට් අරගෙන මොකද කරන්නේ? රික්වෙස්ට් එක ප්‍රොසෙස් කරනවා. රික්වෙස්ට් එක අරගන්නවා, රික්වෙස්ට් එක ප්‍රොසෙස් කරනවා, රෙස්පොන්ස් එකක් ජෙනරේට් කරනවා. හිතන්න මේකට යම්කිසි කාලයක් යනවා. රික්වෙස්ට් එක අරගෙන රික්වෙස්ට් එක ප්‍රොසෙස් කරලා රෙස්පොන්ස් එකක් ජෙනරේට් කරන්න යම්කිසි කාලයක් ගත වෙනවා. ආන්න එතකන් මෙයා මොකද කරන්නේ? මෙයා බලාගෙන ඉන්නවා. මෙයා වෙයිටිං. මෙයා ඇත්තට වෙන්නේ වෙයිටිං. හිතන්න මේක මයික්‍රෝ සර්විස් එකක් කියලා. මයික්‍රෝ සර්විස් 1. මේක වෙන මයික්‍රෝ සර්විස් එකක්. මයික්‍රෝ සර්විස් කියන්නේ මොකද්ද කියලා හිතන්න තේරෙන්නේ නැත්නම් හිතන්න වෙබ් සර්විස් එකක් කියලා. වෙබ් සර්විස් දෙකක් මේක. වෙබ් සර්විස් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ පළවෙනි වෙබ් සර්විස් එක මේ දෙවෙනි වෙබ් සර්විස්. නැත්නම් මයික්‍රෝ සර්විස් දෙකක් තියෙනවා. සර්විස් දෙකක් තියෙනවා කියලා හිතන්න. පළවෙනි සර්විස් එකෙන් දෙවෙනි සර්විස් එකට රික්වෙස්ට් එකක් යවනවා. ඒතර දෙවෙනි සර්විස් එකෙන් රික්වෙස්ට් එක ගන්නවා. රික්වෙස්ට් එක ප්‍රොසෙස් කරනවා. රික්වෙස්ට් එක ප්‍රොසෙස් කරලා රෙස්පොන්ස් එකක් ජෙනරේට් කරනවා. ජෙනරේට් කරපු රෙස්පොන්ස් එක ක්ලයන්ට් මේ පළවෙනි සර්විස් එකට යවනවා. පළවෙනි සර්විස් එකට රෙස්පොන්ස් එක එනකොට බලන්න හිතන්න අපි තප්පර 3ක් ගියා කියලා. තප්පර 3ක් නේ අපි තප්පර 2ක් හරි කිසියම් කාලයක් ගත වෙනවා. මොකද මේ රික්වෙස්ට් එක අරගෙන ප්‍රොසෙස් කරලා රෙස්පොන්ස් එකක් ජෙනරේට් කරලා තමයි දෙවෙනි සර්විස් එකෙන් පළවෙනි සර්විස් එකට දෙන්න ඕනේ. අනේ එතකොට බලන්න මේ දෙවෙනි සර්විස් එකෙන් රික්වෙස්ට් එක එනකන් පළවෙනි සර්විස් එක වෙයිටිං බලාගෙන ඉන්නවා. ඔකට තමයි කියන්නේ සින්ක්‍රොනස් කියලා. හරිනේ? පළවෙනි රික්වෙස්ට් එක යවලා රෙස්පොන්ස් එක නම් බලාගෙන ඉන්නවා සින්ක්‍රොනස්. ඇසින්ක්‍රොනස් කියන්නේ සින්ක්‍රොනස් නෑ. ඇසින්ක්‍රොනස් කියන්නේ රික්වෙස්ට් එක යවලා රෙස්පොන්ස් එක එනකම් බලන් ඉන්නේ නෑ. එයා තමන්ගේ වැඩක් කරගන්නවා තමන්ගේ පාඩුවේ වෙන වැඩක් කරගන්නවා. හරිනේ? රෙස්පොන්ස් එක එනකම් බලාගෙන ඉන්නේ නෑ වෙන වැඩක් කරගන්නවා. රෙස්පොන්ස් එක රෙඩි වෙච්ච ගමන් මේකට නොටිෆිකේෂන් එකක් එනවා රෙස්පොන්ස් එක රෙඩි කියලා. ආන්න ඊට පස්සේ තමයි රෙස්පොන්ස් එක කරන් වැඩ කරන්න යන්නේ. හරිනේ? ඒක තමයි බලන්න ඇසින්ක්‍රොනස් කියන්නේ non blocking request model කියන්නේ ඒකයි. බ්ලොක් වෙන්නේ නැහැ. හරිනේ? රෙස්පොන්ස් එක එනකම් බ්ලොක් වෙලා ඉන්නේ පළවෙනි සර්විස් එක. ඒ කියන්නේ පළවෙනි සර්විස් එකෙන් දෙවෙනි සර්විස් එකට කෝල් එකක් යවුවට පස්සේ පළවෙනි සර්විස් එක බ්ලොක් වෙලා ඉන්නේ නැහැ දෙවෙනි සර්විස් එකෙන් රෙස්පොන්ස් එක එනකම්. non blocking. non waiting. හරිනේ? non blocking request model කියන්නේ ඒක තමයි. ඊළඟට that means the request is sent to the application and no need to wait for the response. response එක එනකම් බලාගෙන ඉන්නේ නැහැ. හරිනේ? පළවෙනි application එකට පුළුවන් කැමති දෙයක් කරගන්න. හරිනේ? once the response is ready, application is notified that response is ready. response එක ready නම් notification එකක් එනවා. හරිනේ? ඊළඟට ඒකට තමයි කියන්නේ asynchronous operation කියලා. synchronous operation කියන්නේ මොකද? synchronous operation වලදී වෙන්නේ පළවෙනි සර්විස් එකෙන් දෙවෙනි සර්විස් එකට රික්වෙස්ට් එක යවලා රෙස්පොන්ස් එක එනකම් බලාගෙන ඉන්න වෙන මොකුත් කරන්නේ නැතුව. asynchronous operation වලදී වෙන්නේ පළවෙනි සර්විස් එකෙන් දෙවෙනි සර්විස් එකට රික්වෙස්ට් එක යවලා රෙස්පොන්ස් එක එනකම් බලන් ඉන්නේ තමන්ට කැමති වැඩක් කරගන්නවා. අදාළ කෝඩ් එක ලියපු විදියට රෙස්පොන්ස් එක ජෙනරේට් වුණාට පස්සේ රෙස්පොන්ස් එක රෙඩි වුණාට පස්සේ නොටිෆිකේෂන් එක එනවා. ඒක තමයි asynchronous operation.
due to this behavior client application is not blocked. හරිනේ මෙන්න මේ behavior එක නිසා client application එක. දැන් මෙතන microservice දෙකක් වුණත් මේ request කරපු microservice එක තමයි client වෙන්නේ එතකොට. හරිනේ client application එක block වෙන්නේ නැහැ until the response is available. response එක available වෙනකම් ඒක application එක block වෙන්නේ නැහැ. ඒ වගේම තේරුම් ගන්න මේ වර්තමානයේ microservices හදද්දී ගොඩක්ම භාවිත කරන pattern එකක් තමයි මේක. Asynchronous application is good pattern for microservices. හරිනේ. ගොඩක් වෙලාට මේක පාවිච්චි කරනවා. ඒක මම ටිකක් දැනගන්න කිව්වේ. මොකද මේ Spring Boot හැදුවේම microservices වලට. අපි දැන් microservices වලට යනකොට මේක තව ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්. දැනට අපි යන්තම් දැනගෙන යමු. අපිට ඕනේ Spring Boot පොඩ්ඩක් දැනගන්න තමයි. Component of Spring Boot මෙන්න මේවට කියන නැත්තම් 4 pillars කියලා. ප්‍රධාන කණු 4ක්. Spring Boot වල තියෙන ප්‍රධාන කණු 4ක් තියෙන මෙන්න මේ කණු 4 දැනගන්න ඕන. Intervals වලට ගියාම ගොඩක් අහන්නේ මේක තමයි. පළවෙනි එක තමයි starter. දෙවෙනි එක auto configuration. තුන්වෙනි එක CLI. හතරවෙනි එක actuator. හරිනේ කටපාඩම් කරගත්තත් කමන්නේ. starter, auto configuration, CLI, actuator. මෙන්න මේ හතර තමයි Spring Boot වල ප්‍රධාන components හතර. නැත්තම් 4 pillars කියලා කියනවා. pillar කියන කණුවක්නේ. 4 pillars කියලා කියනවා. එතකොට මුලින්ම බලන්න අපි starter ගැන කතා කරලා ඉමු. හරිනේ these are called basic building blocks of Spring Boot frameworks. These are called 4 pillars of Spring Boot framework as well. Basic building blocks කියනවා, 4 pillars කියනවා, component කියනවා, ඔක්කොම කියනවා. starter. කවුරු හරි දන්නවද starter එක ගැන මොනවා හරි? හරි කමන්නේ බලමු. starter මෙහෙමයි දැන් Spring Boot වල ප්‍රධාන pillars හතරෙන් පළවෙනි එක තමයි මොකද starter, auto configuration, CLI, actuator. මෙහෙමයි. starter කියන්නේ මෙච්චරයි. දැන් program එකක් ලිව්වට පස්සේ බලන්න අපිට ඕනේ dependencies. හරිනේ. dependencies කියන්නේ මොකද්ද කියන්නේ? dependencies කියන්නේ jar files. වෙන මොනවද නෙමෙයි. dependencies are jar files. All the required dependencies for the module ඒ project එකට integrate කරනවා. නැත්නම් project එකට ගෙනත් දෙනවා මෙන්න මේ start එකේ. හරිනේ start එකෙන් කරන්නේ ගොඩක් වෙලාට ඒක තමයි. start එකෙන් කරන්නේ අපි project එකක් develop කරගෙන යනකොට project එකට ඕන ඔක්කොම dependency ටික project එකට ගෙනත් දෙනවා. අපිට version ගැන හිතන්න ඕනේ නැහැ, version conflict වෙන්නේ නැහැ, මොකක්වත් හිතන්න ඕනේ නැහැ, සම්පූර්ණයෙන්ම ගෙනත් දෙනවා. මම ඒක පොඩ්ඩක් කියලා දෙන්නම්. දැන් හිතන්න මෙහෙම කළා. පොඩි application එකක් හදලා මම කියලා දෙන්නම්. හිතන්න මම පොඩි Spring Boot application එකක් හදන්න යනවා. මෙතෙන්දී මම දානවා demo 2 කියලා project එකේ නම. මම ගන්නවා මේවන් build tool එක. Gradle නෙමෙයි කලින් ගත්තේ Gradle කමක් නැහැ. packaging එක ජා හරි. group එක තමයි com.demo. ඒව නම් වැඩකුත් නැහැ අතර මෙතෙන්දී. මෙතෙන්දී next කරා. මෙතන මුකුත් මේව click කරන්න එපා. dependency add කරන්න එපා. next. හරි. මේවන් project එකක් හැදුවට පස්සේ බලන්න මේ demo 2 කියලා. මේවන් ගැන අපි වෙනම ඉගෙන ගමු දවසක් අරගෙන වෙනමම මේවන් ගැඹුරෙන් දැනට බලාගෙන මම මේ මොකද කරන්න කියලා. dependency ගැන පොඩ්ඩක් කියලා දෙන්න යන්නේ. මෙතන බලන්න මේවන් project එකක් හැදුවම අඳුන ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන මේ project එක දිගහැරියට පස්සේ තියෙනවා pom.xml කියලා. pom කියන්නේ project object model. ඒ වැඩි හිතන්න එපා මේවන් project එක pom.xml එකක් තියෙන කියලා දැනට හිතන්නේ ඇති. අපි මේවන් කරනකොට බලමු. ඇයි pom.xml එකක් ඕනේ? pom.xml එක නැත්තම් මොකද වෙන්නේ? ඒවා පස්සේ බලමු. එතකොට බලන්න මේකේ තියෙනවා මේ XML ෆයිල් එකක්. මේකේ තියෙනවා ප්‍රධාන ටැග් එකක් dependencies කියලා. දැනට මේ dependencies කියන එක ඇතුලේ තියෙන ඔක්කොම අයින් කළා දාන්න. දැන් මේ dependencies කියන ටැග් එක open එක තියෙනවා close එක තියෙනවා. එච්චරයි මොකුත් නැහැ. ඊළඟට project එක උඩ right click කළා. මෙතන තියෙන ළමයි maven update project කියලා update කරන්න. එච්චරයි. දැන් මොකුත් නැහැ. හරිනේ. දැන් ඔයා Google එකට ගිහිල්ලා search කරන්න නිකමට hibernate maven dependency කියලා. එහෙම search කරාම එන link එකට යන්න.
ලින්ක් එකට ගියාට පස්සේ බලන්න මෙන්න මෙතනින් පෙන්නනවා Hibernate versions ටික. මේ තියෙන දැනට තියෙන Hibernate version 5, Hibernate 5.3 එහෙම තියෙනවා. Hibernate 6 තියෙනවා, ඔහොම තියෙනවා. අපි මේ තියෙන මේ final version එකක් අරගෙන මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ බලන්න මේ අපි ගියේ Hibernate මොකද්ද version එක 5.4.1. ඊළඟට බලන්න මෙතනින් තියෙනවා Maven, Gradle මෙහෙම තියෙනවා. එක එක build tool වලට ගැලපෙන එක. අපි දැන් ඉන්නේ Maven නිසා Maven තමයි ක්ලික් කරන්න. ක්ලික් කළා මෙන්න මේක copy කරගන්න. මොකද්ද copy කරන්නේ මේ තියෙන tag එක? මේ dependency කියලා මෙන්න මේ tag එක. dependency tag එකත් එක තියෙන මෙන්න මේ කොටස copy කරගන්නවා. මෙන්න මේ කොටස. copy කරගෙන ඇවිල්ලා අපි project එකට දාන්නේ. project එකේ දාන්නේ කොහෙද අර dependencies කියලා tag එකක් පෙන්වන්නේ මම අර pom.xml එකේ pom.xml එකේ. අන්න ඉතින් ඒතුළට දාන්න. දාලා බලන්න දාපු එකයිමත් ඕන නම් dependency group id එක org.hibernate artifact එක hibernate core version එක තමයි මේ තියෙන්නේ. දැන් demo මේ project එකට ගිහලා right click කරලා මේවන් update කරන්න. update කරාම බලන්න මෙතන මේවන් dependencies කියලා එනවා. බලන්න මෙතන මේවන් dependencies කියලා එනවා. ඒක ඇතුළට ගියොත් බලන්න Java file ටිකක් ඇවිල්ලා ඇති. Hibernate එක වැඩ කරගෙන යනවනම් ඔක්කොම Java files ටික එනවා එතනින්. මොනවද ඇවිල්ලා තියෙන්නේ Hibernate core ඔය තව Java Persistence API, ඒ කියන්නේ JPA. ඊළඟට මේ ඕන Java files ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒක ආවේ කොහොමද? මෙන්න මේක dependency එක දාපු නිසා. මම දැන් මේ project එක මෙහෙම තියදී පෙන්නන්නම්. දැන් අපි ගියොත් එහෙම Google එකට ගිහලා search කරන්න Spring MVC dependency. Spring MVC Maven dependency. search කරලා එන link එකට ගිහිල්ලා Spring වල දැනට තියෙන current version එක තමයි 5. මේ තියෙන ඒකට අදාළ dependencies මේ උඩ මේකට ගිහිල්ලා කැමති එකට යන්න. මෙන්න මේ Maven ට Gradle ට නෙවෙයි Maven ට අදාළ මෙන්න මේ copy කරලා අරගෙන ඇවිල්ලා මම මෙන්න මේ කලින් දාපු Hibernate එක අයින් කරනවා. කමෙන්ට් කරලා දාන්න. නැත්නම් අයින් කරලාම දාන්න කෙලින්ම. දානවා Spring Web MVC. Spring MVC. Web MVC dependency එක දාලා හොඳට බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. දැන් dependency එක දාලා තියෙන්නේ. මේ තියෙන්නේ කලින් Hibernate නිසා Maven dependencies වල ආපු dependency ටික. මේ ආපු ටික තමයි තියෙන්නේ. මම දැන් project එකට ගිහිල්ලා right click කරලා update Maven update project දෙනවා. ඒක දීලා okay කරලා බලන්න මොකද වෙන්නේ කියලා. දැක්කද? අර කලින් තිබිච්ච dependency ටික ඔක්කොම නැති වුණා. දැන් තියෙන්නේ වෙනම දෙයක්. හරිනේ? Spring Web, Spring Expression, Spring Core, මේ තියෙන Spring Core, AOP, Beans, Context, Web MVC 5 ඕවා තමයි දැන් තියෙන්නේ. එතකොට තේරුම් ගන්න මේ pom.xml එකේ මේවන් දන්නේ නැත්නම් පොඩ්ඩක් තේරුම් ගන්න. pom.xml එකේ dependencies කියන tag දෙක ඇතුලේ අපිට අදාළ dependency එක මෙන්න මේ කොටස Google එකෙන් search කරලා ගෙනත් දැම්මට පස්සේ project එක update කරාම අදාළ මේ dependencies ටික එනවා. මේ dependency කියන්නේ Java file එක. මේ තියෙන Java file එක. හරි? බලන්න මේ තියෙන්නේ මේක Java file එක. මේ spring-webmvc-5.2.release.jar මේක Java file එක. මෙහෙම Java files තමයි තියෙන්නේ. හරිද? හිතන්න මගේ project එකට ඕන මට Spring JDBC නෑ මගේ project එකට ඕන Hibernate සහ Spring Web MVC. එහෙනම් මම මොකද කරන්න ඕනේ? Spring Web MVC ගෙනාවා. ඊළඟට මොකද කරන්න ඕනේ? Hibernate එක ගේන්න ඕන මම. හරිද? Hibernate Maven dependency. Hibernate Maven dependency ගෙන්න ගියා බලන්න Hibernate version තියෙනවා. මම ගිහින් තෝරගන්නවා Hibernate ලගේ. මෙන්න මේව පරණ version එක 3 point ගන්න. එහම තෝරගෙන ගෙනත් දාන්න. ඒක මීට පහලින් දාන්න. දැන් අපි dependency දෙකක් දැම්මා. Spring dependency එක දැම්මා, Hibernate dependency එක දැම්මා. දාලා project එක update කරනවා. update project. කරාට පස්සේ බලන්න. ඒතකොට මෙතනින් මේ update Maven project කියලා යටින් පහලින් එනවා. මෙතන කොළ පාටින් යනවා 100%යි කියලා. මෙතන මේ click කරොත් එහෙම අප්ඩේට් වෙනවා පේනවා. පොඩි වෙලාවක් යයි අප්ඩේට් වෙන්න.
අප්ඩේට් වුණාට පස්සේ බලන්න මෙතෙන්ට ඒ අදාළ ඩිපෙන්ඩන්සි ටික ඔක්කොම එනවා. එතකොට බලන්න අපි ඩිපෙන්ඩන්සි එනකම් බලමු. ස්ප්‍රින්ග් වල මේ දැනට තියෙන මේ 5.2 version එකයි හයිබර්නේට් වල මේ පරණ 3.3 version එකයි ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ඩිවෙලොපර් දැනගන්න ඕන ප්‍රොජෙක්ට් එකක් හදනකොට ස්ප්‍රින්ග් ගේ මොන version එක හයිබර්නේට් ගේ මොන version එකත් එක්ක ගැලපෙනවද? එහෙම දැනගෙන ඉන්න ඕන වුණා. හිතමු තව ස්ට්‍රස් කියලා ෆ්‍රන්ට් එන්ඩ් එක අපි දැන් පුරා ස්ට්‍රස් වලට බාර දෙනවා. ඒතකොට ස්ට්‍රස් ගේ මොන version එක ස්ප්‍රින්ග් ගේ මොන version එකට ගැලපෙනවද? ස්ප්‍රින්ග් ගේ මොන version එක හයිබර්නේට් ගේ මොන version එකට ගැලපෙනවද? ඒ ටික සම්පූර්ණයෙන්ම ඩිවෙලොපර් දැනගෙන ඉන්න ඕන වුණා. හරිද? එහෙම තමයි තියෙන්නේ. දැන් බලන්න මෙතෙන්දී ප්‍රොජෙක්ට් එක අප්ඩේට් වෙලානේ. ආයි අප්ඩේට් කරමු. අප්ඩේට් වෙලා නම් තප්පරෙන් අප්ඩේට් වෙනවා. මෙතන බලන්න ස්ප්‍රින්ග් ඇවිල්ලා තියෙනවා. හයිබර්නේට් කෝ ඔය අදාළ හයිබර්නේට් ටික ඇවිල්ලා තියෙනවා. මෙතනින් අපි මේ ඔක්කොම අයින් කරොත් ප්‍රොජෙක්ට් එක අප්ඩේට් කරොත් බලන්න මේ මේවන් ඩිපෙන්ඩන්සි නැති වෙලා යනවා. නේද? ඩිපෙන්ඩන්සි මුකුත් අපි ඉල්ලලා නැහැනේ. update project. දැක්කනේ මේ ඩිපෙන්ඩන්සි මුකුත් නැහැ. ඒතර pom.xml එක අප්ඩේට් pom.xml එකේ අදාළ ඩිපෙන්ඩන්සි එක දාලා xml කොටස දාලා ප්‍රොජෙක්ට් එකේ මේවන් අප්ඩේට් කරගපුවම අදාළ ඩිපෙන්ඩන්සිස් ටික එනවා. ඔහොම තමයි මේවන් වැඩ කරන්නේ. Gradle වලත් එහෙමයි. දැන් අපි කලින් හදපු ස්ටුඩන්ට් එකේ ගියොත් එහෙම Gradle වලට බලන්න මෙතෙන්ට ඇවිල්ලා ඇති. මේ තියෙන project and external dependencies කියලා මේ ඔක්කොම ඇවිල්ලා තියෙන ස්ප්‍රින්ග්. ඒ වාවේ අර විදියට. දැන් මේවන් වල තිබ්බනේ ෆයිල් එකක් pom.xml. ආන්නේ වගේ Gradle වල තියෙන ෆයිල් එක තමයි ළමයි මේ තියෙන build.gradle. Gradle වල තියෙන ෆයිල් එක තමයි build.gradle. අපි ඒක කතා කරමු මේවන් කතා කරනකොට. එතකොට තේරුණා dependencies මෙතෙන්ට දාන්න ඕනේ. මෙහෙම දාන්න හේතුව බලන්න. මෙහෙම තමයි දාන්නේ. compile මෙහෙම තමයි දාන්නේ. දැන් එතකොට බලන්න start එක මොකද දැන් අපි කතා කරගෙන හිටියේ spring start එක ගැන. spring start එක කියන්නේ මෙහෙමයි. හරි. spring boot වල දැන් ප්‍රධාන components හතරනේ starter, auto configuration, CL, actuator කියලා. මෙන්න මේ starter කියන එක එකේ වාසිය මෙහෙමයි. දැන් අපිට project එකක් හදන්න ගියා මේ project එකේ අපි හිතමු use කරන්නේ Struts Spring Hibernate, Struts Spring JPE Hibernate. ඕවට අදාළ dependencies ටික version conflict වෙන්නේ නැති වෙන්න ගැලපෙන්න දාන්න ඕන. හරිනේ. එතකොට මුලින්ම තියෙන්න ඕනේ API එක හදන්න අපිට ඕන jersey වලින් හදන්න පුළුවන්. අපි හිතමු එතකොට හදනකොට Struts වල මේ version එක Spring වල මේ version එකට ගැලපෙන්න ඕනේ. Spring මේක Hibernate ගේ මේ version එකට ගැලපෙන්න ඕනේ. ඒ version conflict වෙන්නේ නැති වෙන්න ගැලපෙන version ටික තෝරලා දාන්න ඕන. තෝරලා කොහටද දාන්නේ pom.xml එකේ මෙතෙන්ට දාන්න ඕන. දාලා project එක update කරාම dependencies ටික එනවා. දැන් එහෙම මොකුත් ඕනේ නැහැ. Spring start එක තියෙනවා. start එකෙන් අදාළ සියලු dependencies version conflict නැහැ. version ටික ගලපලා ඔක්කොම කරලා ගෙනත් දෙනවා. අපිට කරන් දෙයක් නැහැ. Starter can be used to get all the required dependencies for their module to integrate into application. හිතන්න අපේ project එකේ Spring web තියෙනවා නම් Spring web එකට ඕන ඔක්කොම dependencies ටික version conflict නැතුව ඔක්කොම ටික ගලපලා ගෙනත් දෙනවා project එකට. dependency කියන්නේ Java files. හරිනේ. ඒක නිසා ගොඩාක් ප්‍රශ්න විසඳනවා මේ start එකේ. හරි. ඊළඟට developer doesn't need to find the corresponding dependencies manually. අපිට ඕන නම් JDBC add කරන්න ඕන නම් අපි JDBC dependency එක මොකද්ද කරන්න ඕනේ? project එකට දාන්න ඕනේ. හරිද? එතකොට JDBC dependency එක වැඩ කරන්න වෙන dependency එකක් ඕන කියමු. එතකොට අපි ඒ dependency එකත් ගෙනල්ලා අපි pom.xml එකට දාන්න ඕනේ. හරි? එහෙම transitive dependencies තියෙනවා. කිසියම් dependency එකක් වැඩ කරන්න තව dependency එකක්. ඔනේ ඔක්කොම dependencies අපි හොයලා ගෙනත් දාන්න ඕනේ project එකට. දැන් මේ start එකෙන් එහෙම මොකුත් ඕනේ නැහැ. ඔක්කොම dependency ටික එනවා. හරිනේ? All the dependencies are downloaded at the time of building your application. project එක build වෙනකොට කොහොමද download වෙනවද නැත්නම් අපිට අර විදිහට download කරගන්න පුළුවන්. No need to check correct version. dependencies වල version බලන්න ඕනෙත් නැහැ හරිද කියලා. dependencies වල version බලන්න ඕනේ හරිද කියලා automatically එක check කරගන්නවා. ඒක තමයි start එකේ power එක. start එකට උදාහරණ starters ලියන්නේ මෙහෙමයි. spring boot starter module name. දැන් Spring වල modules තියෙනවානේ දැන් මම ප්‍රධාන වශයෙන් හතක් කිව්වා. web, JDBC, security, AOP එහෙම modules තියෙනවා. එතකොට බලන්න හැම module එකකටම separate starters තියෙනවා. වෙන වෙනම starters තියෙනවා. ඒතර තේරුම් ගන්න Spring boot starter web. එතකොට
වෙබ් මොඩියුල් එකට අදාළ ඔක්කොම ඩිපෙන්ඩන්සිස් ටික ප්‍රොජෙක්ට් එකට ගෙනත් දෙනවා. spring-boot-jdbc spring jdbc මොඩියුල් එක spring boot වල පාවිච්චි කරන්න ඕනේ ඩිපෙන්ඩන්සි ටික ඔක්කොම ගෙනත් දෙනවා. spring-boot-starter-security spring security spring boot project එකේ පාවිච්චි කරන්න ඕනේ ඩිපෙන්ඩන්සි ටික ඔක්කොම ගෙනත් දෙනවා. එහෙම තමයි වෙන්නේ. ස්ටාර්ට් එකෙන් වෙන්නේ එහෙම. එතකොට තේරුම් ගන්න spring වල තියෙන හැම මොඩියුල් එකකටම වෙන වෙනම ස්ටාර්ටර්ස් තියෙනවා. හරිනේ? all starters are having same prefix. හැම ස්ටාර්ට් එකක්ම තියෙන spring-boot-starter. ඒක fixed. ඒක වෙනස් වෙන්නේ නැහැ. same prefix තියෙන්නේ. මොඩියුල් එක වෙනස් වෙනවා. web ද JDBC ද security ද AOP ද ORM ද වෙනස් වෙනවා. හරිද? ඊළඟට all the spring modules අපි කලින් කතා කරා spring modules තියෙනවනේ. spring core web security AOP transaction JDBC ORM මේ හැම එකටම වෙන වෙනම starters තියෙනවා. ඒ කියන්නේ spring boot application එක හදලා තියෙන්නේ spring framework එක උඩනේ. හිතන්න අපි spring framework එකේ spring core ඕන නම් අපිට ඒ අදාළ start එක ගන්න තියෙන්නේ. spring web ඕන නම් ඒ අදාළ start එකට කිව්වම ඔක්කොම dependency ගෙනත් දෙනවා. security එකට කිව්වම ඒ අදාළ ඔක්කොම ටික ගෙනත් දෙනවා. එහෙම. spring boot starter web is one project. ඒ start එක වෙන project එකක්. spring boot starter JDBC ඒක වෙන project එකක්. එහෙම spring boot ලා වෙන project හදලා තියෙනවා. required dependencies to integrate the required module are provided starter එකත් හරි. ඊළඟට version of dependencies is maintained by starter එකත් අපි දැන් තේරුම් ගත්තා. ඊළඟට අපිට custom starters අපිට ඕන ලියන්න පුළුවන්. custom starters කියලා දැනට ලියපු spring boot ලා ලියපු starters නෙමෙයි මොනවද? spring boot starter web, spring boot starter JDBC මේවා spring boot එකේ ලියපු predefined starters. අපිට ඕන නම් custom starters ලියන්න පුළුවන්. හරිනේ? එහෙමත් පුළුවන්. ඒතකොට අපි දැනගන්න ඕන start එකක් internally වැඩ කරන්නේ කොහොමද? ඒව ඉගෙන ගන්න වෙනවා. ඒක නිසා පොඩි research point එකක් තියෙනවා මෙතන. How starter internally works. start එකක් හරියට ඇතුලෙන් වැඩ කරන්නේ කොහොමද? ඊළඟට steps to prepare custom starter. custom starter එකක් ලියන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ ටික හොයා ගන්න ඕන. අපි මේ ටික පස්සේ වෙලාවක් කතා කරමු. දැනට අපිට මේ වැඩේට ඕන ටික අපි ඇති. හරිනේ? ඊළඟට දැනට spring boot ලා ලියලා තියෙන starters වර්ග මොනවද? start එකක් internally වැඩ කරන හැටි දැනගන්න ඕනේ. start එකක් prepare කරන steps ටික දැනගන්න ඕනේ. ඒතර අපිට custom start එකක් ලියන්න පුළුවන්. හරියටම අපි Java වල අපි කරන්නේ JVM architecture කරනකොට අපේම class load එකක් අපි ලියන්නේ. ඒ වගේ. ඊළඟට start එකක් ලියනකොට තේරුම් ගන්න ඒ start එකට නමක් දෙන්න ඕන. ඒ නම දෙන්නේ දැන් සාමාන්‍ය predefined එකකට නම් දෙන්නේ spring-boot-starter-module name. අපි දැන් කලිනුත් දැක්කා. spring-boot-starter-module name. module name එක web JDBC security කියලා වෙනස් වෙනවා. custom start එකක් ලියනකොට custom start එකේ ඔයාගේම start එකක් ඔයා ලියනකොට module එකේ නම මුලට එනවා. module name hyphen spring-boot-starter. එහෙම තමයි ලියන්න ඕනේ. ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. දැන් එනම් හිතනවා ස්ටාර්ටර් කියන එක තේරුණා කියලා හිතනවා. දැන් ෆිලර්ස් හතරක් තියෙනවා. ස්ප්‍රින්ග් වල, ස්ප්‍රින්ග් බූට් වල ස්ටාර්ටර්, ඔටෝ කන්ෆිගරේෂන්, CL ඇක්ටිවේටර්. මේක ස්ටාර්ටර් කියන එක දැනගන්න ඕනේ. ස්ටාර්ටර් කියන්නේ මොකද්ද? ස්ටාර්ටර් එකෙන් කරන්නේ තේරුම් ගන්න ඔක්කොම required dependencies ටික project එකට ගෙනත් දෙනවා. කොහොමද ගෙනත් දෙන්නේ? අපිට කෙලින්ම සඳහන් කරන්න තියෙන්නේ ස්ටාර්ටර් එක මොකද්ද කියලා. spring boot starter web කියවනම් web module එකට අදාළ ඔක්කොම dependencies ගෙනත් දෙනවා. එහෙම. ඊළඟට auto configuration. ඒතර මෙතනදී තේරුම් ගන්න මෙහෙමයි. auto configuration කියන්නේ configuration ටික ඔක්කොම automatically වෙනවා. දැන් අපි spring boot වලට එන්න කලින් අපි spring ඉගෙන ගනිද්දී module එකක් තියෙන spring ORM කියලා. එතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන්. spring කොහමද hibernate එක connect කරගන්නේ? struts කොහමද spring එක connect කරන්නේ? අපි කරනවා ඒවා. එහෙම කර කර බලනවා. spring කොහමද mybatis එක මේ communicate වෙන ඒ integration එක කරන්නේ? spring hibernate integration, spring jpa integration, spring struts integration, spring mybatis integration. එහෙම එක එක integration තියෙනවා spring එක කරන්නේ. ඒ කියන්නේ මේ frameworks දෙක integrate කරනවා. එතකොට තේරුම් ගන්න auto configuration කියන්නේ මෙතනදී ඒ අපි කරන්න ඕන integration ටික ඔක්කොම auto config කරගන්න. අපිට කරන්න දෙයක් නැහැ. හරිද? if I add spring boot starter web මෙන්න මේ start එක add කරොත් මේක තේරුම spring web module is integrated into our application. මේක තේරුම අපේ spring boot application එකට spring web එක integrate වෙනවා. in the web module we need tomcat. හිතන්න දැන් web application එකක් හදනකොට මොකද්ද වෙන්නේ? දැන් ඇත්තටම web application එකක් කියන අපි දන්නවා WoW file එකක්. දැන් web application එකක් හදනකොට අපි කරන්නේ web application එකක් කියලා දන්න ඇත්තටම WoW file එකක්.
අපි හිතමු ස්ටුඩන්ට් කියලා student.wo ෆයිල් එකක් හදනවා. ඊළඟට වෙබ් ඇප්ලිකේෂන් එක රන් වෙන වෙබ් සර්වර් එකක් තියෙනවා. වෙබ් සර්වර් එකක් තියෙනවා. වෙබ් සර්වර් එක ඇතුලේ තමයි වෙබ් කන්ටේනර් තියෙන්නේ. වෙබ් කන්ටේනර් එක අපි පසුව ගැඹුරින් කතා කරමු. දැන් Java application එක රන් කරන්නේ JVM එකෙන් වගේ වෙබ් application එක රන් කරන්නේ වෙබ් කන්ටේනර් එකෙන් තමයි. වෙබ් කන්ටේනර් එකෙන් තමයි වෙබ් application එක රන් කරන්නේ. ඊට පස්සේ තේරුම් ගන්න මේ වෙබ් application එක දාන්න දැන් මේ Tomcat මේ හිතන්නේ මේ වෙබ් සර්වර් එක Tomcat කියලා. වෙබ් සර්වර් එක Tomcat. Tomcat download කළා. හරිද? මම Tomcat download කරපු එක ඉතින් පෙන්නන්නම්. Tomcat download කළා. install කරාම බලන්න folder එකක් තියෙනවා web apps කියලා. මෙන්න මේ web apps කියන folder එක ඇතුළට තමයි web application එක දාන්න ඕනේ. එනේ web application කියන WoW ෆයිල් එක ඕක අරගෙන ගිහිල්ලා web apps කියන folder ඇතුළට දාන්න ඕනේ. හරිද? web apps කියන folder ඇතුළට දැම්මට පස්සේ දාලා Tomcat එක start කරාට පස්සේ මේ web application එක run වෙනවා. ඒතර WoW ෆයිල් එක දැන් තියෙන්නේ web apps ඇතුළේ. දැන් මේ web application එක run වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට දැන් web application එක run වෙන්න මොකද ඕනේ? Tomcat server එකක් ඕන. ඊළඟට WoW ෆයිල් එක හැදෙන්න ඕන. WoW ෆයිල් එක වැටෙන්න ඕන web apps ඇතුළට. දැන් බලන්න start එක පාවිච්චි කරනකොට Spring Boot වලදී Tomcat server එක ඕන. ඒ Tomcat server එකේදී servlet library, JSP library වගේ dependencies, Java files ටික ඕන. හරිනේ? එතකොට අපි Tomcat server එක Spring Boot පාවිච්චි කරනකොට Tomcat server එක manually download කරන්න ඕනෙත් නැහැ. install කරන්න ඕනෙත් නැහැ. WoW ෆයිල් එක වෙනම හදන්න ඕනෙත් නැහැ. WoW ෆයිල් එක ගිහලා web apps වලට දාලා Tomcat start කරන්න ඕනෙත් නැහැ. මොනවත් කරන්න ඕනේ නැහැ. හරිනේ? ඒව ඉබේටම කරගන්නවා. ඒක තමයි start එකෙන්. Spring start එකෙන් Spring start එකෙන් අපි web module එක ඉල්ලුවා මේ ඔක්කොම ටික එනවා. web module එකේ තියෙනවා by default Tomcat එක. embedded Tomcat එකක් තියෙනවා. ඒ ටික configure වෙලා තියෙන ඔක්කොම. auto configuration ඔක්කොම auto config වෙලා තියෙනවා. හරි? no need to download and install Tomcat server. Tomcat server download කරලා install කරලා නෑ ඕනේ නෑ. no need to create WoW files. web application එකක් අපි හදලා ගිහලා deploy කරනවා කියන්නේ මෙන්න මේ web application WoW file එක අරන් ගිහලා web apps folder ඇතුළට දාන්න ඕනේ. එහෙම දාන්න ඕනේ නැහැ. හරිනේ? The Tomcat server comes along with starter. Starter එකත් එක්ක Tomcat server එක එනවා. So Spring Boot support for embedded servers. ඒතර තේරුම් ගන්න මේ Spring Boot වලදී starters තියෙනවා කිව්වනේ. starters modules හතක් වෙනම තියෙනවා. modules තව තියෙනවා. ඒවට වෙනම starters තියෙනවා. අපේ Spring Boot application එකට spring-boot-starter-web මොකද මම කිව්වේ අපේ Spring Boot application එකක් හදලා spring-boot-starter-web මෙන්න මේ start එක අපි දුන්නොත් මොකද වෙන්නේ web application එකකට අදාළ ඔක්කොම dependencies ටික එනවා Tomcat එනවා ඔක්කොම ටික එනවා හිතන්න ඒකයි කියන්නේ Spring Boot application එකක embedded Tomcat තියෙනවා කියලා හිතන්න හැබැයි Spring Boot application එකක් හදනවා මම දීලා තියෙන්නේ spring-boot-starter JDBC module එක විතරයි. එතකොට Tomcat එකක් නැහැ. මම ඒ කියපු කතාව තේරුණාද? තේරුම් ගන්න ඕනේ හැම Spring Boot application එකේම Tomcat එකක් නැහැ. ඒක ළමයි වරද්දන් ඉන්න තැන. ඒ කියන්නේ මෙන්න මේ module එක අපේ program එකට අපේ application එකට integrate කරොත් විතරයි කියන්නේ web application එකක් හදනකොට web application එක run කරන්න Tomcat ඕනේ. එතකොට මෙන්න මේ module එක integrate කරොත් තමයි automatically Tomcat එන්නේ. එහෙම නැත්නම් එන්නේ නැහැ. මම හිතන එක තේරුණා කියලා. හරිනේ? So Spring Boot support embedded servers. Spring Boot embedded servers වලට support කරනවා කියන්නේ අපේ Spring Boot application එකට web start එක integrate කරලා තියෙන්නේ. ඒ වගේම තේරුම් ගන්න Tomcat විතරක් නෙවෙයි මෙන්න මේ servers ටික. Tomcat, Jetty, Netty, Undertow මෙන්න මේ servers ඔක්කොම support කරනවා by default activate කරලා තියෙන Tomcat server එක. අපිට ඕන නම් මේ වෙන server activate කරගන්නත් පුළුවන්. හරිනේ? If you need to activate Jetty or any other server instead of Tomcat, it is possible. ඊළඟට developer doesn't need to set up the server separately. Developer server එක set up කරන්න දෙන්නේ නැහැ auto configuration. ඒක automatically වෙනවා. ඊළඟට මේ දාලා තියෙන servers ටික Tomcat, Jetty, Netty, Undertow මේ ඔක්කොම web servers. ඊළඟට හිතන්න අපේ program එක application server එක develop කරන්න ඕන නම් හරිනේ අපේ Spring Boot application එක දැන් web servers වර්ග දෙකක් තියෙනවා. දැන් අපි ඒවත් දැනගන්න ඕන. ඒක තමයි අතර වර servlet වලින් නම් පොඩක් එන්න ඕන.
කමක් නැහැ. සර්වර්ස් වර්ග දෙකක් තියෙනවා. වෙබ් සර්වර්ස් and ඇප්ලිකේෂන් සර්වර්ස් කියලා. වෙබ් සර්වර්ස් තියෙන ඇප්ලිකේෂන් සර්වර්ස් තියෙනවා. ඒතකොට වෙබ් සර්වර්ස් වල රන් කරන්න පුළුවන් වෙබ් ඇප්ලිකේෂන් තමයි. ඇප්ලිකේෂන් සර්වර්ස් වල රන් කරන්න පුළුවන් එන්ටර්ප්‍රයිස් ඇප්ලිකේෂන්. දැන් ඊළඟට තේරුම් ගන්න ඕන වෙබ් ඇප්ලිකේෂන් එකක් කියන්නේ මොකක්ද? එන්ටර්ප්‍රයිස් ඇප්ලිකේෂන් එකක් කියන්නේ මොකක්ද? ඒ දෙකේ වෙනස්කම් මොනවද? හරිනේ. දැනට තේරුම් ගන්න මේ ඒක අපි වෙනම දවසක් කතා කරමු. මේකට විශාල මාතෘකාවක් කරේ වුණොත් දැනට තේරුම් ගන්න වෙබ් සර්වර්ස් කියලා කතාවක් තියෙනවා. සර්වර්ස් වර්ගයක් තියෙනවා. Tomcat, NetEase කියපු දේවල් ටික. ඇප්ලිකේෂන් සර්වර්ස් වලට උදාහරණ තමයි JBoss, WebLogic, WebSphere. හරිනේ. JBoss, WebLogic, WebSphere ඒ වගේ සර්වර්ස් තමයි ඇප්ලිකේෂන් සර්වර්ස්. දැනට තේරුම් ගන්න වෙබ් සර්වර්ස් වලට වඩා ගොඩාක් හොඳ ඇඩ්වාන්ස් සර්වර්ස් තමයි ඇප්ලිකේෂන් සර්වර්ස් කියන්නේ. හරි. දැන් එතකොට හිතන්න Spring Boot application එකක් හැදුවම by default එන්නේ web server එක. අපිට ඕන නම් application server එක අපේ Spring Boot application එක deploy කරන්න. මොකක්ද නැද කරන්න ඕනේ? ඉස්සෙල්ලම web server එක අයින් කරලා දාන්න Spring Boot application එකේ. අයින් කරලා දාලා WoW file එකක් හදලා target server එකේ deploy කරන්න. ඒක තමයි මේ කියලා තියෙන්නේ. If you need to deploy our Spring Boot application in application server. Application server එක web server එක නෙමෙයි. Then we have to exclude the embedded server from the starter. Starter එකෙන් අර server එක අයින් කරලා දාන්න පුළුවන්. In Spring Boot වල එන Tomcat එක අයින් කරලා දාලා ඊළඟට once the embedded server is excluded. ඒ embedded Tomcat එක අයින් කරලා දාවට පස්සේ our application cannot be started. අපේ application එක start කරන්න බෑ. හේතුව web server එකක් නැහැ. Then developer has to create the WoW file. WoW file හරි EAR file එක හරි WoW file එකේ web application එක නිරූපණය කරනවා. EAR file එකේ enterprise application එක නිරූපණය කරනවා. Now EAR file එකක් හදලා EAR file should be deployed in target server. Target server එකේ deploy කරලා දාන්න. එහෙම තමයි කරන්නේ. ඊළඟට දැන් අපි මේ Spring Boot හදපුගේ ප්‍රධානම අරමුණ තමයි microservice development කරන එක. දැන් microservice development වගේ කරනකොට තේරුම් ගන්න අපිට ගොඩක් වෙලාවට application servers පැත්තට වෙන අඩුයි. When dealing with microservices development we are not going for application services. හරිනේ? හේතුව application servers are heavy weight. ඒ heavy weight කියන්නේ ඒකේ තේරුම් ගන්න විශාල memory එකක් ඕන, ගොඩක් processing time එකක් තියෙනවා. ඒ වගේම හොඳ advanced servers ඒවා. In microservices we need lightweight servers, low memory servers. Lightweight කියන්නේ servers must be started in less amount of time. server එක ඉක්මනට start වෙන්න ඕන. අඩු වෙලාවකින් start වෙන්න ඕන. අඩු memory එකක් තමයි server එක පාවිච්චි කරන්න ඕන. server must be started in less amount of time. දැන් server එකක් කියන්නේ මොකද්ද? දැන් Tomcat කියන්නේ server එකක්. මම කලින් මතක් කරා මතකද දන්නේ නැහැ. server is a specific software to run web application. අපේ computer එකේ, අපේ laptop එකේ, නැත්නම් අපේ machine එකේ අපි Tomcat install කරලා run කරොත් අපේ machine එක server එකක්. server machine කියන්නේ server machine එකක් වෙනවා. ඒ වගේම server එක run වෙනවා. Tomcat run වෙනවා කියන්නේ server එකක් run වෙනවා. server එක run වෙන server machine එකක් ඕන. එතකොට තේරුම් ගන්න Tomcat run වෙනකොට machine එකේ RAM එකෙන් ගන්න ඕන memory අඩු වෙන්න ඕන. server machine එකේ RAM එකෙන් server එක ගන්න memory අඩු වෙන්න ඕන. නැත්නම් Tomcat නැත්නම් JBoss server machine එකෙන් ගන්න memory අඩු වෙන්න ඕනේ. එහෙම memory අඩු වෙන්නේ web servers වල විතරයි. application servers ගත්තොත් JBoss වගේ WebLogic ඒ වගේ ඒවා server machine එකෙන් ගොඩාක් memory එක ගන්නවා. ඒක heavy weight කියන්නේ. Lightweight වෙන නම් වෙන්න ඕනේ server must be started in the least amount of time. server must occupy the least amount of memory. ඊළඟට මේ Spring Boot වල ප්‍රධාන කණු හතරක් තියෙනවා කිව්වා. දැන් 4 pillars starter auto configuration. starter ගැන දැන් අදහසක් තියෙනවා. auto configuration ගැන පොඩි අදහසක් තියෙනවා. CLI actuator. මේ CLI කියන එක ඇත්තටම Java developers ලට ඕන එකක් නෙවෙයි. ඒක ඇත්තටම මේ Groovy developers ලට තමයි ඕනේ. CLI stand for command line interface. CLI is required for Groovy developers. ඉතින් Groovy කියලා language එකක් තියෙනවා. ඒ language එකෙන් develop කරන අයට තමයි ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. Spring Boot application එක develop කරන්න පුළුවන් programming languages තුනක් තියෙනවා. Spring Boot application එක develop කරන්න පුළුවන් programming languages තුනයි Java, Kotlin, Groovy කියලා. හරිද? Java, Kotlin, Groovy මේ programming language තුනෙන්ම
ස්ප්‍රින්ග් බූට් ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරන්න පුළුවන්. ඒතකොට තේරුම් ගන්න අර CLI එක ඕන වෙන්නේ Java යට නෙවෙයි. හරිනේ. ඊළඟට Google ලා ඔෆිෂියලි කියලා තියෙන Kotlin first class programming language එකක් කියලා. ඒ වගේම තේරුම් ගන්න මේ Java, Groovy and Kotlin මේ තුනේම source code වෙනස්. එහෙනම් එතන පොඩි ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මෙහෙම එතන වෙන්නේ. අපි දැන් Java program එකක් ගත්තොත් මොකද වෙන්නේ? Java program එකක් ගත්තොත් source code එකක් තියෙනවා. source code එක compile කරලා byte code එක හදනවා. ඊළඟට byte code එක මොකද්ද කරන්නේ? JVM එකට input එකක් විදිහට දෙනවා. ඒතර ඒක run වෙනවා. මේක මොකද්ද? source code. Java source code. මේක byte code. හරිනේ. මේක තමයි JVM එක. source code එක byte code කරේ කොහමද? compile කරලා. ඊළඟට byte code එක හැදුනා. byte code එක JVM එකට input එකක් විදිහට දීලා run වෙනවා. ඊළඟට තේරුම් ගන්න Kotlin වලත් Kotlin source code එකක් තියෙනවා. ඊළඟට තේරුම් ගන්න Kotlin source code එක compile කරාම හැදෙන byte code එකක්. ඒ හැදෙන byte code එක Java byte code එකම තමයි. ඊළඟට තේරුම් ගන්න මේ byte code එක run වෙන්නේ JVM එක උඩ. එකම දේ වෙන්නේ. source code තමයි වෙනස් වෙන්නේ. Java source code එක Kotlin source code එකයි වෙනස්. compile කරාම හැදෙන එකම byte code එක. ඊළඟට තේරුම් ගන්න මේක දෙකම run වෙන්නේ JVM එක උඩ තමයි. right? කොහොම තමයි තියෙන්නේ. ඒක නිසා තේරුම් ගන්න මේ Javaයි Kotlin Java දන්නවා නම් Kotlin ඉගෙන ගන්න එක හරියම ලේසි. ඔක්කොම concept එකමයි. හරිනේ? OOP multi-threading IO stream ඔක්කොම එක වගේ. වෙනසකට තියෙන Java වල තියෙන null point exception handling එහෙම Kotlin වල බොහොම ලස්සනට කරන්න පුළුවන්. කියන්නේ ඊට වඩා හොඳ advanced විදිහට කරන්න පුළුවන් Kotlin වල. ඊළඟ for Java, Groovy and Kotlin source code is different. After compilation, bytecode is generated. Bytecode is run on top of JVM for all three languages. හරිනේ? එතකොට Java, Kotlin, Groovy තුනේම වෙන්නේ compile කරාම bytecode ඇදිලා JVM එකට run වෙන එක. In Java, null point exception is one of the biggest problem. ගොඩක් වෙලාවට Java code කරන්න ගියාම industry null point exception handle වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. සෑහෙන ප්‍රශ්න එනවා. Kotlin වලින් අපිට ඒක Kotlin කරද්දී කොහොම ලේසියෙන් කරලා දාන්න පුළුවන්. Kotlin ඉගෙන ගන්න එක නිසා. ඒ ඔක්කොම programming languages, Java, Kotlin ඔක්කොම programming languages, almost all concepts are same. Classes, objects, interface, polymorphism, exception handling, multi-threading, IO, collection ඔක්කොම සමානයි. source code එක ලියන විදිය තමයි වෙනස් වෙන්නේ. හරි, syntax වෙනස්. ඒක තමයි කිව්වේ source code එක වෙනස් කියන්නේ syntax වෙනස්. ඊළඟට how we handle the complexity is different. exception handle කරන්න හැටි වෙනස්. ඒක නිසා තේරුම් ගන්න මේ දැන් මේ කතා කරේ හිටියේ CLI ගැන. මේ Kotlin ගැන පොඩ්ඩක් කියන්න ආවේ එතකොට. ඊළඟට CLI provides some set of groovy commands. CLI එකෙන් some groovy commands ටිකක් දෙනවා. ඒකේ ලොකු දෙයක් නෑ, පොඩි දෙයක් තියෙන්නේ actuator. ඒක මෙහෙමයි. මෙතන තියෙන ඇත්තටම actuator එකෙන් කරන්නේ post production support. post production support. ඒ කියන්නේ මෙහෙමයි. project එක live ගියාට පස්සේ නැත්තම් product එක customer භාවිතා කරන product එක customer භාවිතා කරන ගත්තට පස්සේ support එක දෙන්න තමයි actuators තියෙන්නේ. දැන් මම ඒක පොඩ්ඩක් මෙහෙම කියන්නම්. දැන් හිතන්න software එක develop කරනකොට මුලින්ම developer develop කරනවා. develop කරලා මොකද කරන්නේ? developers ලාට වෙනම servers තියෙනවා. dev servers. dev servers වල දාලා dev servers වල project එක දාලා request යවලා response අරගෙන බලන project එක වැඩද කියලා. developer team එකෙන් project එක හරියට වැඩ කියලා developer team එකෙන් confirm කරගත්තට පස්සේ ඒක දෙනවා test කරන අයට. එයාලට තියෙන වෙනම QA servers නැත්නම් testing servers. QA කියන්නේ quality assurance. ඒතර QA කරන අය software company ඉන්න නැත්නම් testing කරන අය එයාලා කරන්නේ ආයෙ application එක අරගෙන එයාලගේ server එකට දාලා එයාලා request යව බලන මේ application එක කොහෙන් හරි කැඩෙනවද කියලා. හරිද? ඊළඟට දැන් dev කරා developer testing කරා tester QA ලා කියන්නේ testing කරන අය testing කරා
ඊළඟට ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකට සමාන ලයිව් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එක නෙමෙයි. ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් කියන්නේ ප්‍රොඩක්ට් එක කස්ටමර්ස්ලා භාවිතා කරන එන්වයරන්මන්ට් එක නෙමෙයි. ඒ ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකට සමාන එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඒකට කියනවා ස්ටේජින් එන්වයරන්මන්ට් කියලා. ස්ටේජින් සර්වර්ස්. අනේ ස්ටේජින් සර්වර් එකට දාලා නැවත සැරයක් බලනවා මේක හරියටම වැඩද කියලා. අපේ ඇප්ලිකේෂන් එක වැඩද බලන්න. වැඩ නම් ඊට පස්සේ මොකද කරන්නේ? ඩිවෙලොපර්ස්ලට software company කිසිම access එකක් නැති software එකේ අයිතිකාරයට access තියෙන කියන්නේ මේ application එකේ අයිතිකාරයට access තියෙන production server එකට දාන්න. developers ලට access නැහැ මේකේ. production servers එකට දැම්මට පස්සේ මේ software එක පාවිච්චි කරන clients ලා මෙන්න මේ application එක පාවිච්චි කරලා පටන් ගන්නවා. ඒකට තමයි software එක නැත්තම් application එක live යනවා කියන්නේ ඒක live. client ලා customers ලා මේක පාවිච්චි කරන්න පටන් ගන්නවා. අන්න එහෙම පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ හිතන්න දැන් මේක රන් වෙන්නේ ඇත්තටම ඇතුළේ ඇත්තටම රන් වෙන්නේ JVM එකක්. Java application එකක් නේ. Java application එක ඇත්තටම රන් වෙන්නේ JVM එකක් තියෙනවා. ඒතර JVM එකේ memory තියෙනවා අපි දන්නවා. memory areas පහක් තියෙනවා කියලා අපි දන්නවා. හරි. ඊළඟට හිතන්නේ මේ application එක run වෙනකොට මේ JVM එකේ හිතන object හැදිලා heap memory ඉඩ දීද? ඉඩ නැද්ද? ඊළඟ object හැදෙන්න පුළුවන්ද? අපි දන්නවා හැම වෙබ්සයිට් එකකටම ඕනම වෙබ්සයිට් එකකට peak time එකක් තියෙනවා. every website has a peak time. එක වෙලාවක් තියෙන සර්වර් client ලා උපරිම ලෙස එනවා සර්වර් එකට. ඒතර සර්වර් එකකට තප්පරයකට දරන්න පුළුවන් client ලා ප්‍රමාණයක් ඉන්නවා. ඊට වඩා වැඩිුණොත් දරන්න බෑ. ඒතකොට එහෙම අපිට statistical detail ඔක්කොම කියන්නේ කොච්චර load එකක් එනවද? සර්වර් එකට කොච්චර load එකක් එනවද? ඉස්සෙල්ලා. හරිනේ. load එකක් කියන්නේ කොච්චර client ලා ප්‍රමාණයක් එක් මොහොතක සර්වර් එකට සම්බන්ධ වෙනවද? දැන් exam කාලේ නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ගොඩාක් අය යනවා. ඒ වගේ ඊතර වෙලාවට ඒ සර්වර් එකෙන් data එකක් ගන්න හරි අමාරුයි. ඒ වගේ හැම වෙබ්සයිට් එකකටම නැත්නම් තියෙනවා peak time එකක් තියෙනවා web application එකකට. live ගියාට පස්සේ. එතකොට තේරුම් ගන්න මේ peak time එක මොකද්ද? ඒ peak time එක කියන load එක මොකද්ද? ඒ load එක කොච්චරද? ඊට පස්සේ ඒ මොහොතේ heap memory ඉඩ තියෙනවද? object හැදෙන්න පුළුවන්ද? ඕන්න ඔය වගේ statistical details. ඒ details වැදගත් වෙන developer ට. අන developer ට වැදගත් වෙන production එකේ තියෙන statistical detail ටික අරගෙන දෙන්නේ ඔන්න ඔය actuator තමයි. ඒක තමයි ඊළඟ පිළ එක. actuator කියන්නේ ඒක. It provides the production support for our application. production support එක දෙනවා. production support is once the application is deployed in live environment. application එක live environment එකට deploy කරනවා. live environment එක කියන්නේ customers have බෙදමු customer කියලා. customer has started using the product. customer product එක භාවිතා කරන්න පටන් ගන්නවා. ඊළඟට once the customers have started to use the product. customer product එක පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ we should be able we can ඇත්තටම developers ලා developer should be able to get statistical details of the application. application එකේ statistical detail එක memory management support එක ඒ ටික බලා ගන්න පුළුවන් වෙනවා. how many requests are experienced each and every service. එක එක service වලට කොච්චර request එනවද? current load එක මොකද්ද? maximum load එක මොකද්ද? හරිනේ. security apply කරන්නේ කොහොමද? filters apply කරන්න. සරලව කියන post production support එක මේ actuators වලින් දෙනවා. ඒක නිසා අපිට සල්ලි දීලා separate tool ගන්න ඕනේ නැහැ. memory බලන්න කියලා වෙනම separate tool සල්ලි වලට ගන්න ඕනේ නැහැ. සම්පූර්ණ project එකේ big idea එකක් නැත්නම් map එකක් ගන්න පුළුවන්. actuator is ready made component which provide the production support for application, so no need to buy any separate tool. memory leaks can be identified with actuator. memory leaks පවා අඳුන ගන්න පුළුවන්. complete picture of the application can be taken. සම්පූර්ණ application එකේ picture ගන්නත් පුළුවන්. we can do load monitoring කරන්න පුළුවන්. load කියන්නේ load එක කී දෙනෙක් server එකට සම්බන්ධ වෙනවද? load monitoring. we can do the health monitoring. ඊට පස්සේ Spring Boot comes with built-in actuators and we can create some custom actuators as well. Spring Boot වල දැනට එන predefined actuators තියෙනවා. ඒ වගේම අපිට ඕන නම් custom actuators පවා ලියාගන්න පුළුවන්. Spring Boot ඉවර නෑ. අපේ වැඩේ කරගන්න ඕනේ Spring Boot එක ඉවරයි. දැනට අපේ REST API එක develop කරගෙන යන්න ඕන. REST API දැනුම, API දැනුම, Spring Boot දැනුම තියෙනවා කියලා හිතනවා දැන්. දැන් මම එතකොට ගිය සතියේ කියපේදී පොඩි කැලලක් කියන්න. අපේ student project එකේ අපේ student boot project එකේ build.real file එකේ බලන්න මම ගිය සතියේ swagger integrate කරා. එතකොට බලන්න මේ swagger dependencies ටික ඇත්තටම දාන්න ඕන.
එතකොට මම මේක දාන හැටි කිව්වේ නෑනේ. එතකොට බලන්න මේ build.gradle ෆයිල් එකේ මම මෙතන ගිහින් දාන්න ඕන මෙන්න මේ සැග කියන එක. මෙන්න මේක දාන්න ඕන. හරිද? මගේ ගියදී පෙන්වන්නේ නෑ මම දැන් කියන්නම්. ඒක මෙහෙමයි ගන්න ඕන. හිතන්න Google එකේ search කරන්න swagger dependency කියලා. search කරාට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා අපි දුන්න swagger version එක අපි ගමු මොකක් කර එක. අරගෙන මෙතනින් අපි මේ වන් නෙවෙයි අපි ගත්ත build tool එක gradle නිසා මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේක copy කරගන්න. මෙන්න මේක copy කරගෙන ඇවිල්ලා මේ උඩ තියෙන කමෙන්ට් එකක් තියෙන්නේ. ඒක copy කරගෙන අපේ project එකට දාන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ දාලා තියෙන්නේ. io.springframework springfox -swagger-ui version 2.10.2. මම කලින් දාලා තියෙන 2.9.2. එතකොට තේරුම් ගන්න මේ swagger වැඩ කරන්න මෙන්න මේ dependency දෙකම දාන්න ඕන. ඒ දාන්න ඕන dependency දෙක තමයි දාලා තියෙන්නේ. මේක මම ගීසති කිව්වේ නෑ. දැන් බලා ගන්න දාන හැටි මෙන්න මේ line දෙක මෙන්න මේ dependencies කියන file එකට add කරන්න විතරයි තියෙන්නේ. හරිද? ඊළඟට දැන් මගේ මේ project එකේ මම පාවිච්චි කරනවා මොනවද? Spring Web පාවිච්චි කරනවා, මට web services පාවිච්චි කරනවා, Spring Data JPA පාවිච්චි කරනවා. ඒතකොට බලන්න මේ තියෙන starters දාන හැටි. දැන් තේරෙන්න ඕන දාන හැටි. Dependencies කියා වරහන් දෙක ඇතුලේ implementation කියලා දාලා මොකද්ද? org spring framework.boot මෙතනින් දාන අපේ start එක spring-boot starter data jpa එක start එකක්. spring-boot starter-web එක start එකක්. spring-boot starter web services මෙන්න මේ starters තුන දැම්මම හරිද? ඊට අදාළ ඔක්කොම dependencies ටික මෙන්න මෙතෙන්ට එනවා. ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. version මුකුත් හිතන්න දෙයක් නැහැ, ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේ ටික තේරුණා කියලා හිතනවා. තේරුණ නැති මොනවා හරි තියෙනවා නම් අහන්න. දැන් අපි ටයිම් අස්සරයක් අපේ endpoint ටික develop කරන වැඩේ පටන් ගන්න පුළුවන්. අදාළ දැනුම ටික තියෙනවා.